බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට තියෙන්නේ කිසිම දෙයකින් කම්පා වෙන්නේ නැති අකම්පිත හිතක්. මේ බව කියවෙනවා මහා මංගල සූත්‍රයේදී පුට්ඨස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති කියලා. හිත කම්පා වෙන්නේ. පුට්ඨස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති අශෝකං විරජං කේම. කම්පාණය වෙන්නේ රජස් නැති නිසා, කිලුට නැති නිසා, කෙලෙස් නැති නිසා. ශෝක නැත්තේත් ඒකයි. සංසුන් හිතක්. විරජං අශෝකං කේමං බයකුත් නැහැ. ക്ഷേම භූමියක් වගේ. නිසා කම්පායන දෙයක් නැති තත්වයකට හිතපත් වීම තමයි බුදු වෙනවා රහත් වෙනවා කියලා කියන්නේ. රහත් වීමත් බුදු වීමක්. රහතන් වහන්සේලා කියන්නේ බුදු කෙනෙක්ගෙන් ඇත්ත දැනගෙන සත්‍ය අවබෝධයටපත් වෙලා නිවන් දකින්න ඇත්තන්ට. පසේ බුදුවරුන් කියලා කියන්නේ තමන්ම නිරීක්ෂණය කළා, පරීක්ෂණය කළා, තමාගේම ස්වාධීන නිගමනට ඇවිල්ලා ජීවිතය පිළිබඳව, වටාපිටා පිළිබඳව, තමන්ගේ හිත පිළිබඳව ඇත්ත තත්ත්වය අවබෝධ කරගත් උත්තමයන්ට. හැබැයි පසේ බුදුවරුන්ට පුළුවන්කමක් නැහැ ඇත්ත අවබෝධ වුණාට, නිවන අවබෝධ වුණාට තව කෙනෙකුට ඒක පැහැදිලි කරන්න. සම්මා සම්බුදුරු කියන්නේ තනියෙන්ම අවබෝධ කරගන්නවා. ඒ වගේම තවත් අයට පැහැදිලි කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. නිවන කියන්නේ මේකයි. නිවන කියන්නේ කම්පිත හිතක්. කම්පා නොවන හිතක්. අපේ හිත කම්පා වෙන්නේ, චලනය වෙන්නේ, සෙල්ලෙන්නේ. චිත්ත කාන්දම් ශක්තිය නිසා. ඒ ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ, ග්‍රැවිටි කියලා කියන්නේ ඒ ආකර්ෂණ ශක්තිය. කාමයේ කියන්නේ ආකර්ෂණ කාන්දම් ශක්තිය. චුම්බක ශක්තිය. ඒ චුම්බක ශක්තියේ ලක්ෂණය තමයි ආකර්ෂණ විකර්ෂණය. ඇලෙන ගතිය, ගැටෙන ගතිය. අදින ගතිය, තල්ලු කරන ගතිය. අපි ලෝභය, ද්වේෂය වශයෙන් හඳුනන්නේ ඒකයි. ඒ මාර්ගයෙන් සිද්ධ වෙන්නේ හිත චලනය වීමක්. ඉස්සරහට යනවා, පස්සට අදිනවා. කියන්නේ අදින ගතිය. ඒක චලනයක්. තල්ලු කරනවා. ඒක චලනයක්. අකම්පිත හිතක් කියන්නේ කම්පා නොවන හිතක් කියලා කියන්නේ චලනය නොවන හිතක්. රහතන් වහන්සේලාගේ හිත කිසි දෙයකින් චලනය නොවන බව රතන සූත්‍රයේදී කියවෙනවා. රතන සූත්‍රය කියන්නේ ඒ හිත ඉන්ද්‍රිය ක්‍රියාවක් වගේ හෙල්ලෙන්නේ නැහැ කිය. හතර දික් භාගයෙන් හමන හොළඟින්වත් චන්න මාර්ථයෙන්වත් හෙල්ලෙන්නේ නැති ඉන්ද්‍රිය ක්‍රියාවක් වගේ රහතන් වහන්සේලාගේ හිත හෙල්ලෙන්නේ නැහැ කියලා. මේ පැහැදිලි වෙනවා නිවන් දකින්න කියන්නේ මේ කම්පා වෙන හිත කම්පා නොවන හිතක් බවට පත්වීම. හිත කම්පා වෙන්නේ කිසි දෙයක ඇත්ත හරියාකාරව නැති වුණාම. ඇත්ත නොතේරීම තමයි මෝහය කියලා කියන්නේ. ඇත්තත් නැත්තත් දැනෙන්නේ අපේ හිතටයි. දුක්ඛ කියන්නේ බුදුහාමුදුරු හිතටයි. හිත කියලා කියන්නේ දෙයක් නෙවෙයි, ක්‍රියාවක්. ඒ ක්‍රියාවෙන් නිපදෙන අපේ හිත නිපදෙන ක්‍රියාවට තමයි හිත කියලා කියන්නේ. හිත නිපදෙන්නේ පංචස්කන්ධයකින් කියන එකයි බුදු ධර්මය අනුව කියවෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර. රූප කියලා කියන්නේ යම් කිසි ඉන්ද්‍රියකට යම් කිසි නිමිත්තක් ස්පර්ශ වීම, දැනීම. ඇහැට දැනුනාම ඇහැ රුප්පණය වෙනවා. රුප්පණය වෙනට කියන්නේ රූප කියලා. කනට දැනුනාම කන රුප්පණය වෙනවා. ඒවට කියනවා සද්ද රූප කියලා. නායට දැනුනම නාය රුප්පණය වෙනවා. අදාළ නිමිති. ගන්ධ රූප කියලා කියනවා. දිවට දැනනවා දිය රූපණය වෙනවා. ඒවට රස රූප කියනවා.
හැමට දැනුනාම හැම රුප්පණේ වෙනවා වයිබ්‍රේට් වෙනවා කම්පා වෙනවා ඒකට කියනවා පොට්ටබ්බ රූප කියලා. ඒ වගේ තමයි හිතට යමක් දැනනවා විඤ්ඤාණය දැනුනාම ඒ අපි හිතට කියන්නේ මනෝ කියලා හිතන්න. මනෝ කියන්නේ හිතට දැනෙනවා ධම්ම රූප. ධම්ම ස්වරූප. අර මං කලින් කියපු ගාථාවේදී පුත්තස ලෝක ධම්මේ කියන්නේ හිත දැනෙන කිසිම ධර්මයකින් හිත කම්පා වෙන්නේ නැහැ, සෙල්ලෙන්නේ නැහැ. ඒ ලක්ෂණය මොකද්ද? ඇත්ත ඇත්තටම පේනවා. බුද්ධ කියලා කියන්නේ ඇත්ත අවබෝධ වූ කියන තියෙන ක්‍රියාපද වචනයක්. බෝධේති කියලා කියන්නේ පාලි භාෂාවෙන් අවබෝධ වෙයි කියන තේරුම දෙන ක්‍රියාපදයක්. බුද්ධ කියන්නේ ඒ ක්‍රියාපදය හදාගත්ත අතීත කෘදත්‍යක්. අවබෝධ වූ කියන තේරුම. බුද්ධෝ කියලා කියන්නේ එසේ ඇත්ත අවබෝධ වූ තැනත්තා කියන තේරුම් දෙන නාමපදයක්. ඒ බුදුර ගැන මම කිව්වා 3 වර්ගයක් ඉන්නවා. ශාවක බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ කියලා. ඒ කියන්නේ ඇත්ත අවබෝධ වුණාම. ඇත්ත අවබෝධ වෙන්නේ නැත්තේ ප්‍රඥාව අවදි නුනාම. මොහය කියලා ටිකට කියනවා. මොහය රූපකාර්යයෙන් දක්වන අන්ධකාරයක් වශයෙන්. මොහය දුරුනාම හිත වාගෙන ඉන්න මොහය අඳුර දුරුනාම මතුවෙන ආලෝකය. ඒ නිසා ප්‍රඥාවට කියනවා මොහය දුරු වීමට කියනවා ආලෝක උදා වීම. නිවන් දකින්න කියලා කියන්නේ ඒකට. ආලෝක උද්දපාදි කියලා බුදුහාමුදුරු කිව්වේ ඒකයි. ඇත්ත අවබෝධ වීමෙන් සිදුවෙන ප්‍රාතිහාර්යයක්. මේ තත්වයට අපේ හිත පෘථග්ජන හිත ඇත්ත නොදැනෙන තත්ත්වයට ඇත්ත වැහෙන තත්ත්වයට වෙන්නේ අඳුර වෙන්නේ චිත්ත කාන්දම් ශක්තිය නිසා. ඒකට කියනවා කාම කියලා. ඒ කාන්දම් වල තියෙනවා සැප කැමැති ගතියක්. ඒකට කියනවා තෘෂ්ණාව කියලා. සැප පිපාසයටයි තෘෂ්ණාව කියලා කියන්නේ. තණ්හාව කියලා කියන්නේ පාලියෙන්, තෘෂ්ණාව කියන්නේ සංස්කෘතයෙන්. සංස්කෘත වචනේ තියෙන පිපාසය කියන තේරුම. තණ්හා කියන වචනේ තියෙන්නේ සැප පිපාසය. ඉන්ද්‍රයන්ට අදාළ නිමිති ස්පර්ශ කරන ලැබීමේ තියෙන ඕනකමට කියනවා ඒක. ඒ ඕනකම නිසා ඇති වෙනවා භව තණ්හාව. මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා හොඳයි කියලා. කෙනෙක් තේ බොනකොට සමහර අය කැමති කහට තේ බොන්න. සමහර අය කැමති සීනි දාලා පැණි රහ තේ එකක් බොන්න. සමහර අය කැමති කිරි දාලා කිරි තේ එකක් බොන්න. ඒ එක එක්කෙනාගේ රුචිය. අන්නේ තමයි රුචි කරන දේට තියෙන කැමැත්ත ඇතිවීමට මතුවීමට කියලා කියනවා. භව තණ්හා. භව කියන්නේ සිද්ධ වෙනවා. භවති කියන්නේ සිද්ධ වෙයි කියන ක්‍රියාපදයක්. ඒ නිසා භව කියන්නේ සිද්ධ වීමට තියෙන පිපාසය. විභව තණ්හාව කියලා කියන්නේ සිද්ධ වෙනවාට තියෙන. සමහර අය කැමති උණුනේ තේක බොන්න. ඒ නිසා නිවිච්ච තේ වලට අකමැති. සමහර අය කැමති නිවිලා බොන්න. ඒ නිසා උණු තේකට අකමැති. අන්නේ ඒ වගේ රුචි අරුචිකම් අපේ හිත තුළ තියෙනවා. ඒ රුචි අරුචිකම් මතුවීම තමයි අපි තණ්හාව කියලා කියන්නේ. මේ දේවල් සිද්ධ වෙන්නේ කාන්දම් ක්‍රියාකාරීත්වයක්. අදින තල්ලු කරන ඇලෙන කැමති වෙන අකමැති වෙන ගතිය පිළිවෙල දැනෙන්නේ. මූලපරියාය සූත්‍රයේදී ඒ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ ආරම්භක සූත්‍රය වශයෙන් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කාණ්ඩය ආරම්භ වෙන්නේ මූලපරියාය සූත්‍රය. ඒ අග පිටු පහේ ඒ කියන්නේ 14 ඉඳලා 18 පිටුව දක්වා නක්ඥාර්ථයෙන් කියනවා රාතන් වහන්සේලා තුල වායෝ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. වායෝ භූතය කියන්නේ වායමති කියලා කියන පාලි භාෂාවෙන් හෙලෙන්නේ කියන චංචල වෙනවා. ඒ හිත් හෙල්ලෙන්නේ නැහැ කියන එකයි කියන්නේ.
වායෝ භූතේ නැහැ කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ හිත වැඩ කරන්නේ නැහැ. භූත කියන්නේ සිද්ධි. භෞතික ලෝකේ හැදෙන්නේ සිද්ධි හතරකින්. භෞතික කියන්නේ භූත සතර මහා භූතය. මේ සතර මහා භූතයන්ගෙන් එක භූතයක් තමයි වායෝ භූතය. අනිත් භූත තමයි පඨවි, ආපෝ, තේජෝ කියලා කියන්නේ. පඨවි කියන්නේ තද වෙන ගතිය. ඒක ක්‍රියාවක්. ආපෝ කියන්නේ යම් කිසි අභ්‍යන්තර ලක්ෂණ බැඳෙන ගතිය. තද වුණා එකට බැඳෙනවා. එහෙම එකට බැඳුනහම රත් වෙනවා. දැන් දෙකුණා එකට අතුල්නකොට රත් වෙනවා. දී කැල් දෙක එකට අතුල්නකොට රත් වෙනවා. ඒ රත් වීමට කියනවා තේජෝ කියලා. රහතන් වහන්සේලා තුළ පඨවි, ආපෝ, තේජෝ වැඩ කළාට වායුව වැඩ කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලාගේ ගත සිත දෙකම වැඩ කරන්නේ විද්‍යුත් ශක්තියෙන්, පවිත්‍ර විද්‍යුත් ශක්තියෙන්, කාන්දම් රහිත. ඉලෙක්ට්‍රෝ මැග්නටිසම් වලින් තමයි අපේ හිත වැඩ කරන්නේ. විද්‍යුත් චුම්බක ශක්තිය. රහත් වෙනවා කියන්නේ ඒ විද්‍යුත් ශක්තිය එක මිශ්‍ර වෙච්ච චුම්බක ශක්තිය අයින් වෙන එකට. ඒ චුම්බක ශක්තිය නිසා තමයි අපි යම් දේවල්ට කැමති වෙන්නේ, අකමැති වෙන්නේ. අපේ හිතේ රාගය කියන කැමැත්ත පහළ වෙන්නේ, දෝෂය කියන අකමැත්ත පහළ වෙන්නේ. ඒ දෙකටම හිතේ වෙන්නේ යම් දේවල්ට කැමති වෙන්නේ, අකමැති වෙන්නේ ඒ ඇත්ත නැත්ත හරියාකාරව දන්නේ නැති නිසා. ඒකට තමයි මෝහය කියන්නේ. නිබ්බාන සූත්‍රයේදී බුදුහාඳුරෝ නිවන විස්තර කරන්නේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය ඉදං උච්චති නිබ්බාණං කියලා. රාග, දෝෂ, මෝහ නැතිවීම තමයි. මෝහය කියන්නේ මුලාවක්. ඒ මුලාව නිසා තමයි කැමති වෙන්නේ, මුලාව නිසා තමයි කැමති වෙන්නේ. ඒ මුලාව නිසානේ කැමති වෙලා කතාද වදින්නේ. ඊට පස්සේ තේරෙන්නේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. ඒ දැනගත්තාම නේ කතාද වෙන්නේ. ඒ කැමැත්තම අකමැත්තට හැරෙනවා. මේ අතින් බලකොට අර මූල පරයය සූත්‍රයේ කියන විදිහට රාත් වෙනව නන්දි කියලා කියන්නේ චිත්ත කාන්දම් කියන වායු ධාතුව දුරු වීමට. අරහත් සිත් වැඩ කරන්නේ විද්‍යුත් ශක්තිය. කාන්දම් දැනෙන්නේ අපේ හදවතට. හදවතට කාන්දම් දැනෙන්නේ එතන තියෙන ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කාන්දම් වලින්. කාන්දම් වැඩිම තියෙන අපේ ශරීරයේ හදවතේ. මොකද ලේ ධාතුවේ තියෙන හිමෝග්ලොබින්. ඒවා යකඩ තියෙනවා. යකඩ වල කාන්දම් ගතිය තියෙනවා. ඒක නිසා තමයි අපේ හදවතට යමක් දැනෙන්නේ. ඒකයි බුද්ධ ධර්මයේදී හදවත හඳුන්වන්නේ විඥාන වස්තු කියලා. විඥාන කියන්නේ කාන්දම් වල ඇති වෙන දැනීමට. ඒ කාන්දම් වල තියෙන විශේෂයක් තමයි විද්‍යුත් ශක්තියට කාන්දම් ශක්තිය එකතු වුනහම මාධ්‍යයක් නැතුව විද්‍යුත් ශක්තියට ගමන් කරන්න පුළුවන්. විද්‍යුත් ශක්තිය ඉලෙක්ට්‍රිසිටි වලට ගමන් කරන වයර් එකක් ඕනේ. කම්බියක් දිගේ ගමන් කරන්නේ. මාධ්‍යයක් දිගේ ගමන් කරන්නේ. වතුර දිගේ ගමන් කරන්නේ. ඒ වුණාට කාන්දම් එකතු වුනහම විද්‍යුත් කාන්දම් නිසා එයා පෙරලෙනවා. රේඩියෝ වේව්ස් කියලා කියන තරංග, රේඩියෝ තරංග, ටීවී තරංග, මොබයිල් තරංග ඒවා හැදෙන්නේ විද්‍යුත් කාන්දම් දෙකේම සම්මිශ්‍රණය. කාන්දම් නැත්නම් විද්‍යුත් ශක්තිය ගමන් කරන්නේ මාධ්‍යයක් නැතුව. විඥාන ශක්තිය කියලා කියන්නේ පෘථග්ජනයන්ගේ හිතේ ඇති වෙනවා අර විද්‍යුත් ශක්තියට සම්බන්ධ වෙච්ච කාන්දම් ශක්තිය. චුම්බක ශක්තිය. විඥාන කියලා කියන්නේ ඒකයි. අපේ හිතක් ඇති වුනහම ඒ හිත අපට දැනෙනවා. මනෝකායට දැනෙනවා. හදවතට දැනෙනවා. ඒ දැනීම තමයි විඥාන වීම කියලා කියන්නේ. ඒ දැනෙන්නේ විද්‍යුත් කාන්දම් වලින්. චුති චිත්තය කියලා කියන්නේ පෘථග්ජනයන්ගේ. චුත වෙන්නේ විද්‍යුත් කාන්දම් ශක්තිය. පටිසන්ධි චිත්තය කියන්නේ ඒක තව ඒකට දැනෙනවා. පිට වෙන චුති චිත්තයයි පිළිගන්න කාන්දම් චිත්තයයි අතර සම්බන්ධයක් නැහැ, මාධ්‍යයක් නැහැ. කාන්දම් වල වැඩ කරන්නේ. ඒකයි ඒ විදිහට සිද්ධ වෙන්නේ. ඒ කාන්දම් වල ක්‍රියාකාරීත්වය මම කියවා කම්පා වීම කියලා. අකම්පිත හිතක් කියන්නේ කාන්දම් වැඩෙනකොට හිතක්.
රහතන් වහන්සේලාගේ හිතේ කාන්තාව වැඩ කරන්නේ නැති නිසායි විද්‍යුත් ශක්තිය පමණක් වැඩ කරන හින්දායි රහතන් වහන්සේලා පිරුණම් පෑට පස්සේ නැවත උප්පත්තියක් ලබන්නේ නැත්තේ. ඒ තත්ත්වයටපත් වෙනවා කාන්තා රහිත තත්ත්වයට නිවන් දකින්නකොට. ඒකයි ත්‍රිපිටකයේ සූත්‍ර ගණනාවකම සඳහන් වෙන්නේ බුදුහාමුදුරන් කපටන් ආහාරගෙන භාවනා කළා හරි මොනවා හරි කටයුතු කළා ඒ පුදේ පිළිපැදලා රහත් වෙච්ච ඇත්තෝ බුදුහාමුදුර හම්බෙලා ඇවිල්ලා කියන්නේ මම රහත් වුණා කියලා නෙවෙයි කීනා ಜಾති කියලා කියන්නේ මගේ හිත වෙනස් වෙන්නේ නැහනේ. සාමාන්‍ය අර්ථයේ කීනා ಜಾති කියලා කියන්නේ නැවත ඉපදෙන්නේ නැහැ කියන එක. ඒ වගේ ಜಾති කියන එකේ තියෙන විවිධ වර්ග. සමහර වෙලාවට අපේ හිත දේව හිතක්. සමහර වෙලාවට පෙරේත හිතක්. සමහර වෙලාවට මනුෂ්‍ය හිතක්. සමහර වෙලාවට අමනුෂ්‍ය හිතක්. සමහර වෙලාවට හිතේ බයෙන් තිරිසන් වගේ පෙළෙනවා. ඒ විවිධ ಜಾති වලට හිත පෙරලෙනවා. චිත්තංගය කම්පති කියලා මම කලින් සඳහන් කරු වචන රහතන් වහන්සේලාගේ හිතේ එහෙම අලුතෙන් දෙයක් උපදින්නේ නැහැ. රහත් වුණාට පස්සේ. නැවත උපත්යක් ලැබන්නේ නැහැ. ಜಾති ඉපදෙන්නේ නැහැ. ඒ ಜಾති ඇති වුණාම ಜಾති එක දිගට තියෙන්නේ නැහැ. ජරාටපත් වෙනවා. ಜಾති ජරා ඒ ජරාටපත් වෙලා ඊට පස්සේ ඒක නැති වෙනවා මරණ. ඇති වෙලා නැති වෙනවා. ඔය තත්ත්වය තමයි බුදුහාමුදුරේ පළවෙනි ධර්ම දේශනාවනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයව පස්වග මහණුන්ගෙන් කොණ්ණඤ්ඤ මේ තාපසයට අවබෝධ වුණා. ඒගොල්ලෝ බුදුහාමුදුරේ භාවනා කරපු තාවසුරු පත් නමක්. ඒ පස් නමේ එක්කෙනෙකුට අවබෝධ වුණා බුදුහාමුදුරු කියපු දේ. බුදුහාමුදුරු කිව්වා ඒ මොකක්ද අවබෝධ වෙන්නේ දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියන එක බුදුහාමුදුරුවෝ පළවෙනි සූත්‍රයේදී පැහැදිලි කරනවා. දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදාන කන්දා දුක්ඛ කියලා. සංකීර්තේන කෙටියෙන්ම කියනවා නම් පංච උපාදාන කන්ද කියන්නේ දුක. දුක කියලා බුදුහාමුදුරුවෝ හැඳින්වන්නේ අපි කියන දුක නෙවෙයි. අපේ හිත චතුරාර්ය සත්‍ය කියන්නේ හිතේ පැතිකඩ හතරකට. දුක්ඛ සමුදය කියන්නේ හිත ඇති වෙනවා. දුක්ඛ නිරෝධය කියන්නේ ඇති වෙච්ච හැම හිතක්ම නැති වෙනවා. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමී පටිපදාව කියලා කියන්නේ ඒ හිතේ නැති වෙන ක්‍රමයක් තියෙනවා. ක්‍රම හා විදි. හිත ඇති වෙන්නේ නැති වෙන බව තමයි කොණ්ණඤ්ඤ තාපසය ඇතිුනේ. යංකි සමුදය ධම්ම. ධම්ම කියන්නේ හිතේ දැනෙන දේවල් වලට. හිත පහළ නම් හිතේ දැනෙනවා. ඒ දැනිච්ච ගමන් ඒක නැති වෙනවා. ඒ මොකද අපේ හිත හැදෙන්නේ ෂණ බංගුර චිත්තක්ෂණ වලින්. චිත්තක්ෂණ කියන්නේ පුංචි අකුණු. විදුලි කෙටලි. විද්‍යුත් කාන්දම් වලින් ඇති වෙනවා. ආසේ විද්‍යුත් කාන්දම් වගේ. විදුලි කෙටලි වගේ. අපේ හිතේ විදුලි කොටනවා. චූටි විදුලි. ඒ ඇති වෙච්ච ගමන් නැති වෙනවා විදුලිය. අන්නේ වගේ විදුලි 17ක් වලින් තමයි අපේ හිත බුදුහාමුදුරගේ අභිධර්මයේ හැටියට ඇති වෙලා නැති වෙන්නේ. හැම චිත්තක්ෂණයක්ම ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ඒ වගේම හැම හිතක්ම ඇති වෙලා නැති වෙනවා. ඒ තුළ ක්‍රියා වෙන්නේ අර දුක්ඛ ලක්ෂණ මූලික. ඒ කියන්නේ ජාති ජරා මරණ. මේ මරණයට කලින් ව්‍යාධි වෙනවා. බුදුහාමුදුරුවෝ මේ හැම දෙයක්ම ලෝකයේ පළ කළේ බාහිර ලෝකයේ පිළිබඳ නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන ලෝකය බුදුහාමුදුරුවෝ කියන රෝහිත සූත්‍රයේදී ඒ රෝහිත සූත්‍රයේදී සංවිධානකයේ පළවෙනි කාණ්ඩ 118 පිටුවේ 120 පිටුවේ කියනවා. ව්‍යාමත්ත කලබෙරේ පඤ්ඤාපීමේ ලෝකංච කියලා.
මම ලෝකය කියලා කියන්නේ මේ බඹයක් පමණ කලේ බෙරි අපේ හිත ගත දෙකේ ඇති වෙන ස්වරූපයක්. ඒ අපිට දැනෙන එකට තමයි අපි කියන්නේ හිත කියලා. ඒ බුදුහාඳුර කියන්නේ අපේ චිත්ත ලෝකේ, හිතේ මැවෙන ලෝකේ. අන්නේ ලෝකයට තමයි බුදුහාඳුරෝ මේ කිව්වේ දුක්ඛ කියලා. ඒ දුක්ඛ කියන්නේ හේතු මොකද? ඒවා ඇති වෙච්ච එකම නැති වෙනවා. ශුන්‍ය ලෝකයේදී බුදුහාඳුරෝ ශුන්‍ය ලෝක සූත්‍රයේදී ඒ ලෝකේ ඇති වෙලා නැති වෙන දෙයක් කියලා කිව්වා. ලුජ්ජතිතකෝ භික්ඛවේ කියලා ලෝක සූත්‍රයේ බුදුහාඳුරෝ පැහැදිලි කළේ. ඒක තියෙන සංයුත්නිකාය පළවෙනි කාණ්ඩේ 76 පිටුවේදී. ඒ වගේම බුදුහාඳුරෝ අරහන්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ රහත් වෙනවා කියලා කියන්නේ මේ බැඳීම් බග්න වීමට කියන එක පැහැදිලි වෙනවා. දැන් නිබ්බාන කියලා කියන්නේ බාන කියන්නේ බන්ධනයට හරක බඳින බැම්මට කියන්නේ බානක් කියලා. එකට බෙදිච්ච හරක් දෙන්නට කියන්නේ හරක් බානක් කියලා. බන්ධනයක්. අපේ හිතේ හැමෙන් වලට බැඳෙනවා. ඒ බැඳෙන්නේ කාන්දම් ශක්තිය. අරහත් ඒ කිසි දෙයකට බැඳෙන්නේ නැහැ. ඒ බැඳෙන්නේ නැත්තේ මොකද? ශුන්‍ය ලෝක සූත්‍රයේ සංයුත්නිකායේ හතරවෙනි කාණ්ඩ 120 පිටුවේ තියෙන ශුන්‍ය ලෝකයේ 122 පිටුවේදී කියනවා ශුන්‍යෝ ලෝකෝති මුච්චති කියලා. බුදුහාඳුන ලෝක කියලා කියේ මේ ඇති වෙන නැති වෙන දෙකට. ඒ නිසා ඒ ලෝකය ඒ ඇත්ත දැනගත්තාම අවබෝධ වුණාම හිතේ දැනෙන කිසිම දෙයක අල්ලන දෙයක්වත් අතාරින දෙයක්වත් නැහැ. මොකද ඒ ඇති වෙච්ච එකම නැති වෙනවා. ෂෙන බංගුරයි. ඒකයි නිබ්බාන සූත්‍රයේදී බුදුහාඳුන කියන්නේ නිවන් දකින්න කියලා කියන්නේ රාගක්කය, දෝසක්කය, මොහක්කය ඉදං උච්චති නිබ්බාණං කියලා. අරහන්ත වර්ගයේදී ඒ නිබ්බාණය හඳුන්වන්නේ නිවන හඳුන්වන්නේ ශුන්‍යතෝ අනිමිත්තෝ කියලා. ඒක තියෙන අරහන්ත වර්ගයේ තියෙන කුද්දකිනිකායේ 44 පිටුවේ. ඒ කුද්දකිනිකායේ 366 පිටුවේ තියෙන අජාත සූත්‍රයේදී කියනවා නිවන ගැන. කියන්නේ කොහොමද? අත්ති බික්කවේ අජාතං අභූතං අගතං අසංගතං කියලා. කිසිදයක් ඉපදෙන්නේ නැහැ. අජාතං. මං කියන්නේ ಜಾති කියලා කියන්නේ කිසිම જાතියක් එක જાතිනේ අපේ හිතේ සැරෙන් සැරේ පහළ වෙන්නේ. කරුණාවන්තකම් පහළ වෙනවා, ඊර්ෂ්‍යා පහළ වෙනවා, ක්‍රෝධය පහළ වෙනවා, වෛරය පහළ වෙනවා. එක જાති අපේ හිතේ හැදෙනවා. එහෙම එක જાති රහත් සිත් තුළ හැදෙන්නේ නැහැ. ඒ රහත් සිත් නිවිලා. ಜಾති සේලා කීනා ಜಾති කියලා කියන්නේ ඒකයි. මේ අතින් බලනකොට රහත් සිතක් කියන්නේ කම්පා නෙවෙන හිතක්. කාන්දම් වැඩනකොට සිතක්. චුම්බක ශක්තියෙන් තොරව විද්‍යුත් ශක්තියෙන් පමණක් වැඩ කරන සිතක්. ඒ විද්‍යුත් ශක්තියෙන් වැඩ කරන හිත තමයි නිවන් දැකලා පිරුණාන් පානකම් ක්‍රියාත්මක වෙන්නේ. කම්පා නෙවෙයි. පිරුණාන් පෑට පස්සේ ඒ විද්‍යුත් ශක්තියත් පහනක් නෙවෙන්න වගේ නිවනයි කියන එක තමයි රජතුත්තරයේදී නිබ්බන්ති දීරාය අතායම් පදීපු කියලා කියන්නේ. පහන් දැල්ලක් නිවෙන්න වගේ නිවිලා යනවා. හැබැයි එකක් තියෙනවා හිත කියලා කියන්නේ ශක්තියෙන් ඇති විශේෂ ශක්තියෙන් ඇති වෙන ක්‍රියාකාරීත්වය. අද විද්‍යාවත් පිළිඅරගෙන භෞතික විද්‍යාවත් පිළිඅරගෙන energy can neither be created nor destroyed කියන ශක්තිය කියන්නේ ඇති කරන්න පුළුවන් දෙයක් ගන්න නෙවෙයි නැති කරන්න පුළුවන් දෙයක් ගන්න නෙවෙයි. ඒක නිසා බුදුරෙක්ගේ හිතගත දෙකම නැති වුණාට පිරුණාන් පානකොට අර බුද්ධ ශක්තිය කියන බලය ඒ විශේෂ ශක්තියක්. ඒක සනාතනයි. ඒක අකාලිකයි, අනන්තයි. කියන්නේ beyond time and space කියලා. කාල දේශ ඇතිවෙච්ච කාලයක් කියන්න බෑ.
ඇතිවෙච්ච ප්‍රදේශයක් කියන්න බෑ. හැම තැනකම තියෙන දේ සනාතනයි. සබ්බතු පබා කියලා කියන්නේ ඒකයි. අන්නේ තත්ත්වයටපත් වෙනවා. අර වෙනම ඉන්නකොට වතර බින්දුවක් තියෙනවා වගේ වෙනම. වෙනම තියෙනවා. වෙනම පුද්ගල භාවයක් තියෙනවා. හැබැයි පිරුණම් පෑවට පස්සේ ඒ වතර බින්දුව අර සමස්ත ජලාශයට ගිහිල්ලා දී වෙනවා. සමස්තයට එකතු වෙනවා. පෞද්ගලිකත්වයේ සමස්තය බවට පත් වෙනවා. ඒ පෞද්ගලිකත්වය රඳා පවතින්නේ පිරුණම් පාන එක විතරයි. මම කලින් කිව්වා නිවන් දැක්කට පස්සේ අර පෞද්ගලික කියන හැඟීම නැති වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නේ සංයෝජන 10ක් අයින් කරාට පස්සේ. අයින් වුණාට පස්සේ. ඒ අන්තිමටම අයින් වෙන්නේ ආත්මී මානෙ කියන අදහස. ආත්මී මානෙ කියන්නේ මේ ඉන්නේ මමයි කියන හැඟීම තියෙන හැඟීම අදහස. ඒසෝ මම මේ හිත මගේ කියලා මං හිතනවා. ඒසෝ හමස්මි මේ හිත මමයි කියලා මට හිතෙනවා. ඒසෝ අත්තනෝ ඒක මේ මගේ ආත්මය කියලා මට හිතෙනවා. ඔය තත්ත්වේ නැතිවීම ඇත්ත අවබෝධ වුණාම මම කියලා වෙනම පුද්ගලයෙක් කියන හැඟීම නැති වෙනවා. ඒක නිසායි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සබහාධර්මයට දෙන්නේ. සබහාධර්මයේ පටයි ඒගොල්ලපත් වෙන්නේ. මුගලන් ආඳුරෝ හොරු ගහපු වෙලාව පැනලා යන්න පුළුවන් කවුරුනේ කිද බලෙන් අගතන්පත්. මේ මගේ කර්මයක් නිසා මේක වෙන්නේ කියන එක දැනගත්තා. ඒ සබහාධර්මයේ කියන කර්ම නියාම උඩ ඒක සිද්ධ වෙන්න ඉඩ දුන්නා. බුදුහාමුදුරුවෝ තිබුණා කවදාක හඳුනන ඔළුව අමාරුවක්. ඒකට ඉඩ දුන්නා සබහාධර්මයට. කවදාකවත් හොඳ වෙන කොන්දමාරතන ඒකට ඉඩ දුන්නා. බුදු වෙලත් වේරංජාවේදී 4 මාසයක් මනුස්ස ආහාරයක් ලැබුණේ දානෙට. තරගෙන හිටිය. බුදු වෙන්න කලින් පූර්ව කර්මයක් නිසා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. ඒක දරාගෙන හිටියා. ඒ කියන්නේ සබහා ධර්මයෙන් ඇතිවෙච්ච බුදුහාඳුරෝ අන්තිමට බුදු වෙනකොට සබහා ධර්මයේ බවට පත් වෙනවා. ඒ සබහා ධර්මයේ තමයි දේවත්වය වශයෙන් දේවාගම් වල සලකන්නේ. සරු බලධාරී දෙවියන් කියලා. ඒ සරු බලධාරී කියන්නේ විශේෂ ශක්තිය හොඳ පැත්තට. මාර්යා කියන්නේ විශේෂ ශක්තිය තියෙන නරක පැත්තට. ඒ හොඳ නරක කියලා හිතන් අපි හඳුන්වන්නේ අපේ මිම්මේ. විශේෂ ශක්තිය පුද්ගල භාවයකින් තොර තත්වයක්. ඒක අත්පුද්ගලයි. බුද්ධ භාවයත් අත්පුද්ගලයි. අන්නේ තත්ත්වයටපත් වෙනවා. පුද්ගලෙක් කියන හැඟීම නැති වෙලා යනවා. ඒ පුද්ගලෙක් කියන හැඟීම ඇති වෙන්නේ අර මම කියන සිතවිල්ලට ආත්මී මානෙට මානෙ කියන්නේ හිතෙන් හදාගත්ත සංකල්පයකට බෙදිලා ඉන්න එක. ඒ සියලු බැඳීම් නැතිවීමට තමයි කියන්නේ නිබ්බාන කියලා. බාන කියන බැඳීම් නැති වෙන මම කලින් කිව්වා. ඒ වගේම ඒ බැඳීම් ඇති වෙන්නේ මමයි මට දැනෙන දේකුයි අතර. ඒ මමයි කියන්නේ කේන්දරයයි ඒ කේන්දරයේ පරිධියක තියෙනවා වටේ තියෙනවා තව දේවල්. ඒ මමයි ඒ දේවල් අතර සම්බන්ධ රේඛාවට තමයි අරේ කියන්නේ දැන්. වෘත්තයක මධ්‍ය කේන්දරයේ ඉඳලා පරිධිය දෙක ගමන් කරන රේඛාවට කියන්නේ අරේ කියලා. අර හත කියන්නේ ඒවා කැඩෙනවා. ඒවා කැඩෙන්නේ කොහොමද? රහත් වෙනකොට කාන්දම් ගතිය සම්පූර්ණ විනාශ වෙනවා. ගාකුවටන් විසංකිතං කියලා කියන්නේ. පළවෙනි උදානයේදී ජරාවගේ දම්පදයේ තියෙන ග්‍රහණය කරන කූටිය න්‍යෂ්ටිය. චුම්බක ශක්තිය න්‍යෂ්ටිය. සම්පූර්ණයෙන් මිද වැටෙනවා. එතකොට මම කියලා කෙනෙකුත් නැහැ, අනුන් කියලා කෙනෙකුත් නැහැ. තමන් කියලා කෙනෙකුත් නැහැ, අනුන් කියලා කෙනෙකුත් නැහැ. සියල්ලම සමස්තේ බවට පත් වෙනවා. මමත්වයේ සමස්තත්වයට පත් වෙන තමයි
නිවන් දැකීම රහත් වීම බුදු වීම කියලා කියන්නේ. පිරිනම් පෑම කියලා කියන්නේ නිවන් දැකලා පස්සේ ඉතුරු වෙන ගතසිත දෙකම සමත්වයට දේවි යෑම. ඒ දේවි යෑම නිසා ඒ බුදු බවට පත්වෙච්ච රහත් බවට පත්වෙච්ච ශක්තිය නැති වෙනවා කියලා කියන්න බෑ. මම ඒක කලින් කිව්වනේ. විශේෂ ශක්තිය ඇති වෙන දෙයක්වත් නැති වෙන දෙයක්වත් නෙවෙයි කියලා. ධාතු කියලා කියන්නේ ඒකට. නිබ්බාන ධාතු කියලා කියන්නේ ඒකට. නිවනත් එහෙමයි. අජාතං අභූතං අගතං අසංගතං කියන්නේ ඇති වෙන දෙයක් නෙවෙයි. ඉපදෙන දෙයක් නෙවෙයි. කරන දෙයක් නෙවෙයි. සකස් වෙන දෙයක් නෙවෙයි. අන්නේ තත්ත්වයටපත් වෙනවා. ඒ තත්ත්වයටපත් වුණාම ඒ තත්ත්වයේ තියෙන අකම්පිත භාවයක් කම්පා වෙන්නේ නැහැ. අන්න ඒකට කියන නිස්තරණය කියලා. සංසාරණයක් නැහැ, චලනයක් නැහැ. නිස්තරණය කියලා නිවනට කියන්නේ ඒකයි. අකම්පිත හිතක් ලක්ෂණය තමයි නිස්තරණය කියලා කියන්නේ. සංසාරණය කියන්නේ ඒ හිත ගමන් කරනවා. අපේ හිත මොකක් හරි දෙයිච්ච ගමන් හිත අතීතයට ගමන් කරන මතක සටහන් අතීතයේ තැන්පත් වෙච්ච මතක සටහන් අධිකරණ එක අඳුනා ගන්නවා. දැන ගතදී අඳුනාගන්නේ අතීතයට හිත ගමන් කරලා. ඒ අඳුනාගත ගමන් අනාගත බලාපොරොත්තු ඇති වෙනවා. හිත ගමන් කරනවා. අතීතයට ගමන් කරනවා, අනාගතයට ගමන් කරනවා. අන්නේ චලනය නැතිවීම තමයි අකම්පිත සිතක් කියන තත්වයේ මූලික ලක්ෂණය. මේ දේවල් තමා තුළින්ම නිරීක්ෂණයෙන්, පරීක්ෂණයෙන්, නිගමනයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරේ දේශනා කරපු විද්‍යාත්මක ක්‍රම විද්‍ය මාර්ගය.